හලෙලුයා! දෙවියන් වහන්සේට සර්ව බලධාරී දෙවියන් වහන්සේට මහිමේ වේවා. ජීවමාන යේසුස් වහන්සේට මහිමේ වේවා. සුදාමයන් වහන්සේට මහිමේ වේවා. සිළු ගෞරවය, මහිමය, ප්‍රශංසාව අයිති සර්ව බලධාරී දෙවියන් වහන්සේට, යේසුස් වහන්සේට, සුදාමයන් වහන්සේට කිසි මිනිසෙකුට නෙවෙයි. අපි යාඥා කරමු අතිශුද්ධ සර්ව බලධාරී සර්ව පරාක්‍රම ජීවමාන එකම සැබෑ වූ දෙවියන් වහන්සේ මේ නිර්මල උදෑසන ඔබ වහන්සේගේ පුත්‍ර යේසුස් වහන්සේගේ ලේ වලින් අපේ සිතගත මනස සෝදලා පවිත්‍ර කරගෙන ඔබ වහන්සේගේ ලේයට සංග වෙලා පළවෙනි ස්වර්ගයේද පොළොවේද ගෝනද ඔබ වහන්සේගේ සභාවට විරුද්ධව සිටින සියලු අන්ධකාර යක්ෂ ව්‍යාධ අසුද්ධ ආත්ම නවසරිය යේසුස් වහන්සේගේ නාමයෙන් බඳිනවා. මෞතම සර්ව බලධාරී දෙවි පියාණනි ජෙරුසලමේ පියවරු කළ සියලු අපරාධ අයිති කම්මලට කමාවේ ජෙරුසලමට සමාදාන දුන මැනව මුළු ලෝකේ සභාව ඔබ වහන්සේට විරුද්ධව කළ පවුලට කමාවේ සභාවට සමාදාන දුන මැනව ඔබ වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සැබෑ වාසයේම ස්වාමිනී ඔබ වහන්සේගේ දාස දාසීන් මේ කාලේ ඔබට විරුද්ධව කළ පවුලට කමාවේ සමාදාන දෙමින් ඔබ වහන්සේගේ වචනේ දේශනා කරමේ උදෑසන සිළු දාස දාසීන්ව බලෙන්ද ආත්මෙන්ද ගින්නෙන්ද අවුලා පාවිච්චි කළ මැනව ජෙරුසලම තුල ඔබගේ දිව්‍ය සැලැස්ම ඉෂ්ට කර සමාදාන ඇති කළ මැනව ඔබ වහන්සේගේ සභාවට සමාදාන දුන මැනව මේ උදෑසන ඔබ වහන්සේ කතා කරන්නට යනවට ස්තුතියි යේසුස් के नामें आमेन. उदा मागे प्रेमांत सहोदर सहोदरिय मैं निर्मल उदासन अब सर्व बलधारी दिव्यान वහන්සේට මුළු හදවතින් මේ ස්තුති ප්‍රශංසා කරනවා. අපිට දීත වෙන අවස්ථාව ගැන මේ මාසෙත් අපිට තවමත් සභාවක් හැටියට එක්රස් වෙන්න බැරි වුණත් මේ සියල්ල තුල දෙවියන් වහන්සේට හේතුවකුත් සැලැස්මකුත් තිබෙනවා. උන්වහන්සේ අපිට දී තිබෙනවා වාග්යවන්තකම अंतर्जाल हाला अबे අපි අගය කරමින් ප්‍රශංසා කරන අතර ඔබේ දර්ශන කොට සම්මාදම් වලින් අපට නිතිපතා උපකාර කිරීම ගැන ස්තුති කරන අතර ගබඩා උතුරන්න පිටාර ගලන්න වැන්ද මිස්ත්‍රියගේ පිටිනැලිය පිට ඉතුරුවා වගේ උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා නියතයි උන්වහන්සේට දෙන අයට අද උදෑසන උන්වහන්සේ දිනවා පණිවිඩේ මාසෙලා බෙදා ගන්නට කැමැති මගේ තේමාව කැඩීම තුල ආශිර්වාද සංගවි තිබේ කැඩීම තුල ආශිර්වාද සංගවි තිබේ අපි සාමාන්‍යයෙන් කැමති නැහැ කැඩෙන්න බෙදෙන්න පොඩි වෙන්න නමුත් උන්වහන්සේ කැඩීම් බෙදීම් ආශිර්වාදයකට පෙරලනවා අපි සුද්ධ බයිබලයේ මාක්ස් පාරාංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 35 සිට 44 දක්වා කියවමු මාක් 6:35 සිට 44 දක්වා දවල් බොහෝසේ ගෙවුණු කාල උන්වහන්සේගේ ගොල්ලෝ උන්වහන්සේ වෙතට ඇවිත් මේ වනාහි වනාන්තර ස්ථානයක දවල් බොහෝසේ ගෙවී තිබේ. ඔවුනාවට තිබෙන ජනපදයට හා ගම්වලට ගොස් තමට යම් දෙයක් කන්ට මිලදී ගැනීම පිණිස ඔවුන් හැරිය මැනවයි කිව්වය. නමුත් උන්වහන්සේ උත්තර දෙමින් නුඹලා ඔවුන්ට කන්ට දෙන්නේ කිසික. විට ඔහු අප ගොස් මසු 200ක රොටි මෙලෙටගෙන ඔවුන්ට කන්ට දෙන්න දැයි උන්වහන්සේගෙන් ඇසුවය. නුඹලා ළඟ රොටි කීයක් තිබෙද කියා ගොස් බලන්නයි උන්වහන්සේ ඔවුන්ට කිසික. ඔහු දැනගත් කල රොටි 5කුත් මසු 2 දෙනෙකුත් ඇයි කීවෝය. උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් නිල් තනකොළ පිට හිඳුවන්ට ඔවුන්ට අනකල සේක. ඔහු පේලි වශයෙන් 100 වැගින්ද 50 වැගින්ද ඉඳගත්ෝය. උන්වහන්සේ රොටි 5ද මසු 2 දෙනෙක් අරගෙන ස්වර්ගයේ දෙස බලා ස්තුති කොට රොටි කඩා ඔවුන් ඉදිරියේ තබන්ට ගෝලයන්ට දෙයි. මසුන් 2 දෙනෙක් ඔවුන් සියල්ලන්ට බෙදා දුන් මසුන් 2 දෙනෙක් ඔවුන් සියල්ලන්ට බෙදා දුන් සේක. සියල්ලම කාලා තෘප්තියට පැමිණියෝය. ඉතිරි කැබලි වලින්ද මසුන්ගෙන්ද පැස්කොලසක් පුරවා ගත්තෝය. රොටි කෑවව පුරුෂු 5000ක්ය. ඒ සමගම අප ද්විතීය කතාව පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයට පෙරල ගනිමු. ද්විතීය කතාව 8:3. උන්වහන්සේ නුඹට කතා යටත් කොට උන්වහන්සේ නුඹ යටත් කොට නුඹ බඩගින්නට පැමිණෙන්නට ඉඩ හැර
මනුෂ්‍යයා ජීවත් වෙන්නේ රොටි වලින් පමණක් නොවන බවත් උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත් වන බවත් නුඹට දන්වා දෙන පිණිස නුඹ දැන නොගෙන සිටියා වූ නුඹේ පියවරුන්ගේ දැන නොගෙන සිටියා වූ මන්නා වලින් නුඹ පෝෂණය කළසේක. මගේ ස්නේහවන්ත මිත්‍රය මේ සෙනගට කැම තිබුණේ නැහැ. නමුත් ඔවුන් යේසුස් වහන්සේ පසුපස ගියා දේව වචනයට සවන් දෙන්න. යේසුස් වහන්සේ කියනවා මේ මිනිසුන්ට කැමට වඩා දේව වචනය ඉගෙන ගන්න කැමති වුණා. ඔවුන්ට කිව්වනම් කැමට රොටිද දේව වචනයද තෝරගන්න කියලා ඔවුන් කියයි දේව වචනය කියලා. ඔබට දෙවියන් වහන්සේගේ වචනයට පිපාසයක් ඇති වෙන්න ඕනේ මගේ ස්නේහවන්තය. දෙවියන් වහන්සේ නිතරම ඔබගේ අවශ්‍යතාවයන් සපයනවා. බයිබලයේ කියනවා ඔවුන්ට කුසගිනි ඇති කියලා ගෝලෝ කිව්වම යේසුස් වහන්සේ ගෝලෙන්ට කිව්වා නුඹලා ඔවුන්ට කන්න දීපල්ලා කියලා. යේසුස් වහන්සේ ඇහුවා ඔවුන් නුඹලා ළඟ ඔවුන්ගේ නැහව නුඹලා ළඟ රොටි කීයක් තියනවද කියලා. හාස්කමක් නිතරම ආරම්භ වන්නේ ඔබට තිබෙන දෙයින් මගේ ස්නේහවන්තය. මන්ද ඔබට තිබෙන්නේ කොපමණද කියලා අයතු ගන්නවා දෙවියන් වහන්සේට එය වැඩි කළ හැකි. ඔබ තිබෙන දේ කොපමණද කියලා ඔබ ඒත්තු ගන්නවා නම් දෙවියන් වහන්සේට තිබෙන පොඩි දේ වැඩි කරලා දෙන්න පුළුවන්. බයිබලයේ කියනවා ගෝලයින් ස්ත්‍රීන් සහ දරුවන් ගන්නේ නැහැ. ඒ මවිත දෙයක් ගණන් නොකළ අයටත් යේසුස් වහන්සේ හාස්කමක් කළා. බලන්න උන්වහන්සේ ගණන් ගන්නේ නැති අයව පාවිච්චි කරන බව මේන් පේනවා. අනිත් මිනිස්සු ගණන් ගන්නේ නැති අය දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා. අනික් අයට වැදගත් නැහැ කියන අයව දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා. උන් වැදගත්යයි නොසිතූ අයව ගණන් කළේවත් නැහැ ගෝලයෝ. කුඩා දරුවෙකු ළඟ තිබුණ රොටි 5ක් සහ මාළුවන් 2 දෙනෙක් ඒ දරුවව ගණන් ගත්තෙත් නැහැ. මිනිස්සු ගණන් ගත්තේ නැති කෙනාව තමයි දෙවියන් වහන්සේ ගණන් ගන්නේ. හලෙලූයා. ස්තුති කරන්න දෙවියන් වහන්සේ මේ උදෑසන මිනිස්සු ඔබ ගණන් ගන්නේ නැත්තම් කවුරුත් ඔබ ගණන් ගන්නේ නැත්තම් ගෙදර අය ගණන් ගත්තේ නැත්තම් පවුලේ ගණන් ගන්නේ නැත්තම් සමාජය ගණන් ගන්න නැත්තම් ස්තුති කරන්න දෙවියන් වහන්සේ ඔබව ගණන් ගන්නවා ඔබව තෝර ගන්නවා ඔබව වෙන් කර ගන්නවා උන්වහන්සේට ඔබව විශේෂයි. මිනිස්සු ඔබ දෙස බලලා වැදගත් නැහැ කියලා අයින් කරන්න පුළුවන්. ඔබට මොනවද තිබෙන්නේ? උන්වහන්සේ කියන්නේ ඔබට ඇති දේ ඔබ ඒත්තු ගත් විට මට එය වැඩි කර දෙන්න පුළුවන් කියලා. උන්වහන්සේ සුද්ධ බයිබලයේ මේක කර තිබෙනවා බොහෝ අවස්ථාවල ඔබ දන්නවා. වැන්දම ස්ත්‍රියගේ තෙල් කුණාවේ පොඩ්ඩක් තිබ්බ තෙල් ටික තෙල් උතුරන්නට වැඩි කර දුන්න හැටි. නිතරම අහිංසක අසරණ කොන් වෙච්ච කිසි දෙයක් කරගත නොහැකි අයට ඇති දේ දෙවියන් වහන්සේ වැඩි කර දෙනවා උන්වහන්සේ කෙරේ විශ්වාස කරනවා නම්. අනික් අය ගණන් නොගන්න අයව උන්වහන්සේ නිතරම ගණන් ගන්න බව මතක තබා ගන්න. දෙවියන් වහන්සේ දේවල් කරන්නේ එහෙමයි. ඒ අය මේ දරුවා ළඟ තිබුණු ආහාර ගෙනාවම අමුතු අනක් දුන්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ කිව්වා 50 දෙනා බැගින් පිළිවෙලට ඉඳ ගන්න කියලා. සමහර විට වටිනා හාස්කම් කරන්න උන්වහන්සේ කාලයක් ගන්නවා. ලොකු වටිනා හාස්කම් කරන්න සමහරට කාලයක් යනවා. දෙවියන් වහන්සේ ඔබ තුළ යමක් කරන විට ඔබට ඉක්මන් කරන්න කියලා කලබල කරන්න බෑ. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත කළාට පස්සෙ ඔබ පොරොන්දුව විශ්වාස කර බලා සිටින්න. ඔබ ඉක්මනට වැඩේ කරගන්න හිතනවා.
මගේ සෙනෙහවන්තය වටිනා හාස්කම් වලට කාලය ගන්නවා. දෙවියන් වහන්සේ ඔබට අවශ්‍ය දේ සපයයි. ඔබ ඉල්ලන දේ සමහර විට දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ දැන් ඔබට දී තිබෙන දෙයින් ඔබට පිරිමහ ගන්න පුළුවන්. උන්වහන්සේ තවත් දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබව පිළිවෙලට සාදා ගන්න. උන්වහන්සේ ඔබගේ ජීවිතයට ආශිර්වාද වගුරුවන පිණිස ඔවුන් රොටි ගෙනාවා. ඔවුන් ළඟ තිබුණ දේ උන්වහන්සේට දුන්නා. යේසුස් වහන්සේ රැගෙන ආශිර්වාද කළා කියා බයිබලයේ කියනවා. රොටි 5යි මාළු දෙන්නයි 5000ක් පිරිමින්ට සහ ස්ත්‍රීන් ළමයින්ටත් සමග හොඳටම මදි. හැබැයි උන්වහන්සේ මදි හරියට ස්තුති කරනවා. නිතරම ඔබට මදි දේවල් ගැන අඩුපාඩු තියෙන දේවල් ගැන උන්වහන්සේට ස්තුති කරන්න. එවිට ඒවා උන්වහන්සේ වැඩි කරලා දෙයි. කොඳුරන්නේ නැතුව ස්තුති කරන්න. මුමුණන්නේ නැතුව ස්තුති කරන්න. ඔබට තිබෙන දේ මදි වුණ විටත් දෙත් උන්වහන්සේට කෘතවේදී වන්න. එවිට දෙවියන් වහන්සේට වැඩි කර දෙන්න පුළුවන්. මදි වෙනුවට වැඩි වෙන්න දෙන්න පුළුවන්. දෙවියන් වහන්සේට ඔබට තිබෙන රැකියාව ගැන ස්තුති කරන්න. මා කැමති රැකියාව මට නොලැබුණත් මට දුන්න රැකියාව නිසා ස්තුති කියන්න. දෙවියන් වහන්සේට පුළුවන් ඔබට තිබෙන දේ වැඩි කර දෙන්න. ඔබට තිබෙන නිවස ගැන ස්තුති කරන්න. මා බලාපොරොත්තු වන නිවස මට නොලැබුණත් මට දුන්න නිවස නිසා ස්තුතියි කියන්න. ඔබ ස්තුති වන්ත වුණාම ඔබට තිබෙන දේවල් ගැන කෘතවේදී වුණාම මට තිබෙන දේ ගැන ස්තුතිවන්ත වෙන්න ඕනේ කියලා තීරණය කරන්න. ඔබට කෘතවේදී ස්තුතිවන්ත ආත්මයක් තිබෙනවා නම් හාස්කම් පටන් ගන්න එතනදී මගේ සෙනෙහවන්තය. ඔබ කෘතවේදී නොවුනත් කවදාවත් ඔබට වැඩිවීමක් ලබන්න බෑ. කෘතවේදී නොවුනොත් කවදාවත් වැඩිවීමක් ලබන්න බෑ. ලද දෙයින් සතුට වෙලා ස්තුති කරන්න ඉස්සෙල්ලා. මුතුන් වහන්සේ ඔබට දී තිබෙන දේවල් ගැන ස්තුතිවන්ත වුණාම ඔබට තිබෙන කුඩා දේ තුල දෙවියන් වහන්සේට සිටින විට එය වැඩි වෙනවා. හාස්කමක් සිදු වෙනවා. කුඩා දේවල් වැඩි වෙලා ඔබට මොන ප්‍රමාණයටත් වඩා අවශ්‍ය ලෙස උන්වහන්සේ සපයන්න පටන් ගනී. බයිබලයේ කියනවා උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට ඒට ආශිර්වාද කළ බව. ඉන්පස්සේ උන්වහන්සේ රොටි රැගෙන කැඩුවා. කඩා ගෝලයෙන් අතට දුන්නා. බෙදා දෙන විට ඒ ගණනින් වැඩි වුණා. ඔබට තියෙන දේ ඔබ දෙවියන් වහන්සේට දෙන හැම වෙලේම ආශ්චර්යමත් ලෙස වැඩි වෙනවා. ඒක මං කෝටි ප්‍රකෝටි වාරයක් අත්දැක තිබෙනවා. ආශිර්වාදයේ තිබෙන්නේ කැඩීම තුලයි. කඩන්න පටන් ගත් විට ඒ වැඩි වෙන්න පටන් ගන්නවා. කඩන්න ඉඩ නොදුන්නොත් වැඩිවීමක් වෙන්නේ නැහැ. අපගේ ජීවිතයේ කඩා දමන විට තමයි ආශිර්වාද ලැබෙන්නේ මගේ සෙනෙහවන්තය. සමහරක් ආශිර්වාද ලත් සෙනග ඔවුන් ගිහිල්ලා තිබෙන බිඳුණු ජීවිතය, කැඩුණු බිඳුණු තැළුණු පොඩි වුණු කුණු වුණු ජීවිතය තුල තමයි ඔවුන්ට ආශිර්වාදය හිමි වේ තිබෙන්නේ. ආශිර්වාද ලබන්න ප්‍රථම බිඳුණු ජීවිතයේ ආශිර්වාද ලබන්න ප්‍රථම ඔබට සිතා ගන්න බැරි තරම් තැළුණු බිඳුණු පොඩි වුණු බිඳුණු හදවත් උන්වහන්සේගේ පාමුලට ආවම උන්වහන්සේ ආශිර්වාද වැඩි කර දෙනවාමයි. අපි අතින් වුණා වූ දුර්වලකම ගැන, වැරද්ද ගැන, පරීක්ෂාවට වැටීම ගැන, පාපයට වැටීම ගැන, ගොදුරු වීම ගැන කැඩුණු බිඳුණු පොඩි වුණු සිතකින් නිතරම පසුතැවිලි වෙද්දී උතුරා පිටාර ගලන්නට සෑම අංශෙම උන්වහන්සේ ආශිර්වාද කරයි. කඩන හැම වෙලේම වැඩි වෙනවා. උන්වහන්සේගේ හස්තයේම මේ ආත්මික විවස්ථාවක්. දෙවියන් වහන්සේ ඔබට කැඩීම් තුලින් යන්න ඉඩ හරිනවා. එහෙම කරනවා නම් ඒක ඔබව විනාශ කරන්නට නෙවෙයි, ඔබට ආශිර්වාද කරන පිණිස.
ඔබ කියන වෙලාවකට මගේ හිත කැඩිලා කුඩු වෙලා එපා වෙලා මට දැන් ඇති වෙලා කියලා ඒ අත්දැකීම් තුලින් යවන්නේ ඔබට අසීමිත ලෙස ආශිර්වාද කරන පිණිස. බිඳීම් කැඩීම් තමයි ආශිර්වාදය ගෙනෙන්නේ මගේ සෙනෙවන්තය. තලුණ පොඩි වුණ බිඳුණු හැම විටම දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. මොකද ඒ තුල උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. වැඩිම බිඳීම් ඇති අවස්ථාවල ලොකුම ආශිර්වාද හිමි වෙනවා. මම ඒක පෞද්ගලිකව මගේ පෞද්ගලික ජීවිතයේ අත්දැක තිබෙනවා. තලුණු බිඳුණු පොඩි වුණු කොන් වුණු පෑගුණු එපා කරලා අයින් කරපු හැම අවස්ථාවකම මට උතුරන්නට සෑම අංශකින්ම ආශිර්වාද ලැබී තිබෙනවා. එම නිසා අප අධෛර්ය නොවන්නේ මම කවදාවත් සීනෙන්වත් නොසිතුව සැලස්මක මට දෙවියන් වහන්සේ යන්නේ ඉඩහැරියේ ඒ යන අතර බිඳීම් පොඩිවීම් වලට මුණ දෙන්න උනේත් උන්වහන්සේ Tamanට ආශිර්වාද කරන්න යන බව එයින් වැටහෙනවා. මං ගියාව පොඩිවීම් කුඩුවීම් තැලීම් කොන්වීම් වරදවා තේලීම් ගැනීම පෑගීම් එපා කිරීම මේ සියල්ල මට විශාල ආශිර්වාදයක් වී තිබෙනවා. නිසා කැඩෙන්න ස්තුති කරන්න. හිත කැඩෙන දේවල් හිත බිඳෙන දේවල් අමාරුකම් පැමිණෙන්න ස්තුති කරන්න. කැඩී බිඳී සිඳී ගියලා තියෙන සියල්ල ගැන ස්තුති කරන්න. ඔබ වරදපත් කරන දේවල්ම දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේ ආශිර්වාදයකට පෙරලනවා ආශිර්වාදයකට පාවිච්චි කරනවා. නැවත බිඳීම් කැඩීම් තුලින් යන්නේ නැතිව ඔබට අන් අයට ආශිර්වාදයක් වෙන්නත් බෑ. ඔබ දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න යනවා කියලා ඔබ කියනකොට ඔබ සිතන්න එපා ඔබට හොඳ සූට් එක කොයි හොඳ මයික් එක කොයි උන්වහන්සේ ගෙනල්ලා අතට දෙනවා කියලා. උන්වහන්සේ ඉස්සෙල්ලා ඔබ කඩනවා පොඩි කරනවා. උන්වහන්සේ ඔබ කඩලා බිඳලා දාලා ප්‍රථමයෙන් ඔබට තේරෙන්නේ නැතුව යයි දැන් මොනවද මේ වෙන්නේ කියලා. මං ආවේ කැපවීමෙන් සේවය කරන්න. දැන් මාව කැඩිලා බිඳලා කුඩු වෙලා මේක තමයි ආශිර්වාදයේ රහස. ඔබට නිකන් බියවුලක් වගේ මේ කැඩීම් බිඳීම් නතර වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ මේ සෙනගට කෙලින්ම කන්න දුන්නේ නැහැ. උන්වහන්සේ කඩලා ගෝලීන්ට දුන්නා. ගෝලීන් ගිහිල්ලා කන්න දෙන්න කියලා. ඔබගේ දෑත් වලින් ආස්වාදයේ යන හැටි බලන්න බොහෝ දෙනා ආශිර්වාද ලබනවා. ඔබේ ගියා වූ අත්දැකීම් වලින් ගියාම බොහෝ දෙනා ඔබගේ දෑත් වලින් ආශිර්වාද ලබනවා. ගෝලයන්ගේ දෑත් වලින් ඒ රොටි වැඩි වෙවි ගියා වගේ. යේසුස් වහන්සේගේ හඬින් මට ඇවිත් මගේ හඬින් ඔබට ඇවිත් බොහෝ දෙනාට ආශිර්වාද පතුරවනවා. උන්වහන්සේගේ හඬින්ම ඔබට ආශිර්වාද පතුරවනවා. යේසුස් වහන්සේගේ දෑතින් මට මගේ දෑතින් ඔබගේ දෑතින් තව බොහෝ දෙනාට ආශිර්වාද පතුරවන්නට පුළුවන්. යේසුස් වහන්සේගේ දෑතින් මගේ දෑතට ඔබේ දෑතින් තව බොහෝ දෙනාගේ දෑත්වලට උන්වහන්සේ ආශිර්වාද මෙලෙස බෙදා දෙන්නට යනවා. නිතරම දෙවියන් වහන්සේට මහිමය දෙන්න ප්‍රවේශමෙන් දෙවියන් වහන්සේට නිරතුරුවම මහිමය දෙන්න වග බලා ගන්න. ඔබ භුක්ති විඳින කිසිම ආශිර්වාදයක් ඔබ නිසා නෙවෙයි. ඒ පැමිණෙන්නේ යේසුස් වහන්සේගේ හස්තයෙන්. එසේ ඇවිත් ඔබගේ දෑතින් එය බෙදී යනවා. දෙවියන් වහන්සේ හොඳට කෑම හදන්න දන්නවා. බලන්න උන්වහන්සේ සෑම උදෑසනකම ඊශ්‍රායලට ස්වර්ගෙන් කෑම දුන්නා. මන්නා සැපෙවුවා. උන්වහන්සේ උන්ට දිනපතා ඇති වෙන්න දුන්නා. ඔවුන් එක දවසකින් කාලා ඉවර කරේ නැතිනම් ඔවුන්ට පසුවදා තියාගන්න බැරි වුණා. මන්ද උන්වහන්සේ ඒවා නරක වෙන්න සැලැස්සුවා. පණුව ගැහුවා. මන්ද ඔබගේ ජීවිතයේ දිනපතාම උන්වහන්සේ කරේ බලාපොරොත්තු වෙයි යුතුයි. ඒකයි එකෙන් අදහස් කරන්නේ. උන්වහන්සේ ඒ මන්නා දීලා ඒ එක දවසකට වැඩි තියාගන්න ඒවා පණුව ගාලා නරක වුණා. මොකද පහවදාත් උන්වහන්සේ දෙස බලාගෙන සිටින්න. යේසුස් වහන්සේ රොටි කඩා උන්ට උතුරන්න දුන්නා. කාලා හුස්ම ගන්න බැරි වෙනකන් කාලා වැඩි වෙන්න දුන්නා වගේ. උන්වහන්සේගේ අතට ඔබගේ ජීවිතේ දුන්නම
කැමති දේ කරන්න කියලා උන්වහන්සේ කඩලා බින්දලා උන්වහන්සේට ඕන භාජනය හදයි අසීමිත ලෙස කෝටි ප්‍රකෝටි ගණන් සෙනගට ආශිර්වාදයක් වන පිණිස දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබට උතුරා පිටාල ගණන තුරම දෙන්න. උන්වහන්සේගේ නාමය එල් ෂඩායි. ඒ යාර්ථය වුවමනාවටත් වඩා කියන එකයි. එය ඇති කියලා නතර වෙන්නේ නැහැ. හැබැයි වාර්ථය වුවමනාවට වඩා කියන එකයි එල් ෂඩායි කියන්නේ. දාවිද් කියනවා මගේ කුසලාන උතුරායයි කියලා උන්වහන්සේ උතුරා යන්න දෙන දෙවියන් වහන්සේ. උන්වහන්සේට අවශ්‍යයි ඔබට වුවමනාවට වඩා සපයන්න. දෙවියන් වහන්සේ කියනවා මම අන්ධ නෑ කියලා. මම පිටාර ගලන්න දෙන දෙවියන් වහන්සේ කියලා. මගේ ආශිර්වාදය ඔබගේ වුවමනාවට වඩා විශාලයි කියලා. ඔබගේ කුඩා වීදුරුවක් මෙන් නොවේ. මගේ ආශිර්වාද සීමාවක් නෑ කියලා. ඔබ මෙන් තද කරමින් පිටාර ගලන්න උන්වහන්සේ ආශිර්වාද කරනවා. එම ආශිර්වාද ඔබටත් ඔබගේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පිටාර ගලන්න ලැබෙයි. අමාරුකමෙන් නොගිය ඔබගේ පරම්පරාවටත් එසේමයි. එම ආශිර්වාද ඔබගේ දෑතින් ලැබෙයි. උන්වහන්සේ අසීමිත ලෙස දෙන දෙවියන් වහන්සේ. උන්වහන්සේ වැඩියෙන් සපයලා උන් කුඩ 12ක් එකතු කරගත්තා. බයිබලයේ කියනවා උන්වහන්සේ සෙනග පිටත් කරන අතර ගෝලෙන්ට රොටි කුඩ 12ක් දීලා බෙත්සයිදාවට ඔරුවෙන් අනිත් පැත්තට යන්න කියලා උන්වහන්සේ කිව්වා. වෙනත් වචනකින් කියනවා නම් උන්වහන්සේ කිව්වේ මම නුඹලාට දිව්‍යමය මඟ පෙන්වීමක් දෙන්න කියන දේ කරන්න කියලා. ඔවුන් දැන සිටියේ නෑ. නමුත් උන්වහන්සේ දැන සිටියා ඔවුන්ව පිටත් කර යවන්නේ කුණාටුවක් මැදට කියලා. ඔවුන් කුණාටුවේ සිටින විට දිව්‍යමය මඟ පෙන්වීමක් අනුව යෑම ඉතා වැදගත්. ඔබ කුණාටු මැදින් යන විට යක්ෂයා කියයි මේ දෙවියන් වහන්සේගේ විනිශ්චය කියලා. ඔබ ගම් වතුර මැදින් යන විට ඒ විනිශ්චය කියලා ඔබට හිතෙයි. නමුත් ඔබ උන්වහන්සේගේ ගෝලයක් නම් ඔරුවට නැගලා යන්න. උන්වහන්සේ කියනවා මම දෙවියන් වහන්සේ මම දන්නවා කුණාටුවේයි මම ඒ වගේම එම මාවතේ සිටිනවා කියලා. මගේ ස්නේහවන්තය අද ඔබ කුණාටුවක සිටිනවා නම් ඔබ එම කුණාටුවේ සිටින්නේ දිව්‍යමය මඟ පෙන්වීමක් අනුවයි. ඒ කුණාටුව තුළ දෙවියන් වහන්සේට දිව්‍යමය සැලැස්මක් තිබෙනවා. ඒ කුණාටුව තුළ දෙවියන් වහන්සේගේ තේජස් මහිමය අත්දකින්නට යනවා. ඒ කුණාටුවේදී දෙවියන් වහන්සේ ඔබ සමග සිටින බවත් සිටින හැටිත් ඔබ අත්දකින්නට යනවා. දෙවියන් වහන්සේ ඔබට ගිලෙන්න දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට එම කුණාටුවේදී යම් දෙයක් දෙන්න අරමුණක් තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබට කුණාටු මැදින් යන්න ඉඩ අරින්නේ ඔබ විනාශ කරන්න නෙමෙයි. උන්වහන්සේ කවුද කියා අයින් පෙන්වා දෙන්නයි. ඔබ කිසිතා නොදුටු අත්දැකීම් එම කුණාටු මැද ලබයි. යේසුස් වහන්සේ මූද මැද කුණාටුවේ ඔරුව වෙතට පයින් නැවදගෙන එන විට උන්වහන්සේ අහනවා නුඹලා කුමක් නිසා බයව සිටිනවද? නුඹලාට ඇදහිල්ල නැද්ද කියලා. මන්දවුන් රොටි වලට කළ හාස්කම අමතක කර තිබුණා. උන්වහන්සේ කූඩ 12ක් රොටි අරන් යන්න දුන්නේ. ඒ කුණාටුවට මූණ දෙද්දී උන්වහන්සේ රොටි වලට කළ දේ මතක තියාගෙන ශක්තිමත්ව කුණාටුවට මූණ දෙන්න. උන් කූඩ 12 දෙස බලලා මතක තියාගන්න තිබුණා. නමුත් ඔවුන්ගේ සිත් දැඩිව තිබුණා. කුණාටුව දෙස බලලා බය වුණා. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. දෙවියන් වහන්සේට කරන්න පුළුවන් මාර්ගයක් නැති තැන මාර්ගයක් සාදන්න නිතරම පුළුවන්. මගේ ස්නේහවන්තය දෙවියන් වහන්සේ ඔබව නිදහස් කරන විට ඔබට මොනවත් තිබුණේ නැහැ. ඔබ දන්නවා. දෙවියන් වහන්සේ ඔබව ගලවලා අද දක්වා බොහෝ ආශිර්වාද කර තිබෙනවා උන්වහන්සේ ඔබට. උන්වහන්සේට ඔබගේ මාර්ගයේ දිනපතා සියලුම කුණාටු නතර කළ හැකි. සුද්ධ බයිබලයේ උන්වහන්සේ කියන්නේ ඔබ ඉන්න තැන නෙමෙයි ඔබ සිටිය තැන තමයි ඔබගේ බලය
උන්වහන්සේ කුඩ 12 ඔවුන්ට ඔරුවට යන විට රැගෙන යන්න දුන්නේ හිටපු තැන මතක තබා ගන්න. උන්වහන්සේ කළ හාස්කම් සිහි කර ගන්න. අද හුඟක් දිනාට හිටපු තැන මතක නැති වෙනවා. මුල මතක නැති වෙනවා. උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා අපි හිටපු තැන මතක තබා ගන්න එක. දෙවියන් වහන්සේට උවමනයි උන්වහන්සේ ඔබට සපයපු හැටි මතක තබා ගන්න. ඔබ කුණාටුවට මුහුණ දුන්නේ නෑ යම් සාක්ෂියක් නැතුව. ඔබ වගේ ඔබගේ සාක්ෂිය කාටවත් කියන්න බෑ. ඔබ කුණාටුවකට මුහුණ දීලා ගියේ නැත්තම්. නමුත් මතක තබා ගන්න උන්වහන්සේ ඔබ ගෙනාවේ කොහෙද? කොහේ ඉඳලාද? ගෙනියන්න පුළුවන් කොතනටද කියන එක මතක තබා ගන්න, තේරුම් ගන්න, හේතු ගන්න. ඔබට ඔබ පරාජිත කරයි කියලා පේන දේ දෙස බලන්න එපා. උන්වහන්සේ ඔබට බය දුකමේ ආත්මයක් දීලා නැහැ. නමුත් බලයේත් ප්‍රේමයේත් හික්මවීමේත් ආත්මයක් දීලා තිබෙනවා. උන්වහන්සේ කියනවා ඔබට කරලා තිබෙන දේවල් දෙස බලන්න කියලා. උන්වහන්සේ කියනවා දැන් මම ඔබ පරාජිත කරන්නේ නැහැ. උන්වහන්සේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ උන්වහන්සේගේ විශ්වාසවන්තකම අනර්ගයි. එනිසා දැඩි ලෙස උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. බාදුකමේ ආත්මයක් දීලා නැහැ. බලයේත් ප්‍රේමයේත් හික්මවීමේත් අකුණාටු වෙන උන්වහන්සේගේ අධික ප්‍රේමයෙන් පූර්ණව පාලනය කරගන්න කුණාටු වලදී අමාරු කම්වලදී හිඟ කම්වලදී කුසගින්නේදී ඔබ උන්වහන්සේ පසුපස යන කෙනෙක් නම් පිපාසිතව උන්වහන්සේ සොයන කෙනෙක් නම් පිපාසිත උන්වහන්සේගේ වචනය කෙරෙහි ආශාවෙන් සිටින කෙනෙක් නම් උන්වහන්සේට ලන්වීමේ ආශාව තිබෙනවා නම් උන්වහන්සේව ප්‍රසන්න කිරීමෙන් උන්වහන්සේව මහිමයටපත් කිරීමෙන් උන්වහන්සේගේ කැමැත්ත කිරීමෙන් උන්වහන්සේව ඔසවමින් නම දෙමින් පාසසමින් උන්වහන්සේ උදෙසා ජීවත් වෙනවා නම් උන්වහන්සේ ආත්මිකව ප්‍රථමයෙන් ද්‍රව්‍යිකව මානසිකව ආර්ථිකව නිරෝගී සුවයෙන් සෑම අංශයකින්ම උතුරා පිටාර ගලන්ට උන්වහන්සේ ශක්තියත් බලයත් ප්‍රඥාවත් නුවණත් ආශිර්වාද වලින් උතුරා පිටාර ගලනට සලස්වයි. එන කුණාටුව මැද ස්තුති කරන්න මොන තරම් යහපත් දේවල් උන්වහන්සේ කර තිබෙනවද? කෙතරම් දුර උන්වහන්සේ මාව ගෙනාවද? මොනතරම් අමාරු කම් වලින් මාව ගෙනාවද? මට අද කරලා තියෙන දේවල් කොපමණ උතුම්ද? මේවා සිහි කර ස්තුති කරන්න දෙවියන් වහන්සේ තැලුණු බිඳුණු පොඩි වුණු හදවතකින් මේ උදෑසන හදවත් ඇරලා කියන්න ස්වාමිනී මම ඔබ වහන්සේට ස්තුති කරනවා. මට ඇති දේ නිසා මට කර තිබෙන සියල්ල නිසා උන්වහන්සේ සපයන්නව තැනන් වහන්සේ ඌවමනාවටත් වඩා දෙන්නව තැනන් වහන්සේ එල් ෂඩායි සියල්ල ඌවමනාවට වඩා දෙයි. උන්වහන්සේගේ පාමුල පශ්චත්තාප වන්ට නැති කම ගැන කෙඳුරුවාට කොඳුරමින් අඬ වැළපෙමින් හොටු පෙරමින් සිටියට පසුතැවිලි වෙන්න රොමේෂා ස්තුති ප්‍රශංසාම කරන්න පුදුම දේවල් ඔබේ අනාගතේ වෙන්න යනවා. පුදුම සාක්ෂි දෙන්න යනවා. දෙවියන් වහන්සේ ඔබ පාවිච්චි කරන්න යනවා. නිසා මේ කාලේ ඔබ යන කටුක අමාරුකම් ගැන ස්තුතිම කරන්න, ප්‍රශංසාම කරන්න, කරලා තියෙන පුදුම දේ සීකරින්ම ප්‍රශංසා කරන්න. අපි ආඥා කරමු. අතිශුද්ධ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. මේ උදෑසන තැලුණු බිඳුණු පොඩි වුණු දේවල් ඔබ වහන්සේ වැඩි කරමින් ආශිර්වාද කරන නිසා අපේ සිතගත මනසද ද්‍රව්‍යමයවද ආත්මිකවද ආර්ථිකවද සමංශකින් සඵලත්වය සහ වර්ධනය කැඩීම තුළින් ලබා දෙනවට ස්තුතියි. ස්වාමිනේ මේ අමාරු කම් වලින් යනකොට කුණාටු වලින් යනකොට අපහසු කම් වලින් යනකොට ස්තුති කරමින් යන්න මේ මුළු සෙනගට අනුග්‍රහ දුන මැනව යේසුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් ආමෙන්. සහෝදරයෙක් ඉන්නවා ඔබගේ උගුර හිර වෙලා වගේ ඔබට ගොඩක් අමාරුයි අත තියාගන්න නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබේ උගුරේ අමාරුව පහ වෙන්න යනවා. මුළු සර්වාංගෙම කඩලා බිඳලා දාලා කුඩු කරලා වගේ මේ දේශනාවත් අහගන්න බැරි අමාරුවෙන් සිටින තව සහෝදරයෙක් ඉන්නවා. නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණයෙන් සුවය ලබන්න. ලේවල විසක් තිබෙන කාන්ත
කාන්තාවක් සිටිනවා. දෙවියන් වහන්සේ අතගාලා සුව කරන්න යන ඔබගේ හැම පුරාම පුංචි පිපිල් දානවා කසනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් සුව කරනවා. තව කාන්තාවක් සිටිනවා ඔබගේ ඔළුව පුරාම තුවාල යේසුස් වහන්සේගේ නාමයෙන් සුවෙන් තන කරනවා. ස්වාමීන් වහන්සේ අංශභාග කොර රෝග ව්‍යාධි අසුද්ධ ආත්ම කොඩු වෙන බන්ධන ශූන්‍යම් පිළිකා අසුද්ධ පිළිකා රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් පහවලා ලේ පිළිකා ආත්ම ගැට පිළිකා ආත්ම කඩ පිළිකා ආත්ම යේසුස් වහන්සේගේ නාමයෙන් පහවලා පිළිකා මැරිලා සියලු පිළිකා දුර වෙලා සුවය නාන කරනවා. කොරෝනා රෝගේ ස්වාමීන් මුළු රටෙන්ද දේශයෙන්ද මුළුමනින්ම අතු ගැවිලා යන යේසුස් වහන්සේගේ නාමයෙන් අන කරන අතර සභාව තුළ වහන්සේගේ පිබිදීම එන්න අන කරනවා. යේසුස් වහන්සේගේ මවිත නාමයෙන් ආමෙන්. ඔබ සැමට දේව පිහිටයි. Hallelujah! Glory be to God. Glory be to Jesus. Glory be to the Holy Spirit. Let us give glory and honor and praise to the Father, Son, and the Holy Spirit. Our loving Heavenly Father, we thank Thee for this morning. We thank you for the opportunities that Thou hast given to us. We give you the glory and honor and praise always for the wonderful things that you are doing among us. We thank you for the way that you are leading and guiding us, Lord. We thank you, Lord, for the opportunity that you have given us to share thy word with the saints. As we bow before this morning, Lord, we bind all evil forces that are in first heaven in the name of Jesus of Nazareth. And we pray for the peace of Jerusalem and the peace of God upon all over the world, church. Have mercy upon thy saints. Have mercy upon thy church. Lord, we commit this service into thy hand. Use all thy servants in all over the world for your glory in Jesus' name. Amen. Dearly beloved, we praise God for this day and this opportunity. We thank God for the living word of God that strengthens us always. The theme of my message this morning, without taking much time, I would like to share with you, the blessing is in the breaking. The blessing is in the breaking. God never refuses a broken and a contrite spirit, broken heart and a contrite spirit. So God has always a plan in breaking. If God is breaking you into pieces in many ways, in many areas of your life, praise God for Him because He's going to bless you through this breaking. Turn with me to book of Mark chapter 6 verses from 35 to 44. Book of Mark verses from 35 to 44. When the day was now far spent, his disciples came to him and said, "This is a desert place, and already the hours are late. Send them away, that they may go into the surrounding country and village and buy themselves bread, for they have nothing to eat." But he answered and said to them, "You give them something to eat." And they said to him, "Shall we go and buy 200 dinar worth of bread and give them something to eat?" But he said to them, "How many loaves do you have? Go and see." And when they found out, they said, 5 and 2 fish. Then he commanded them to make them all sit down and groups of the green grasses. So they sat down in the rank in hundreds and in fifties. And when he had taken the 5 loaves and the 2 fish, he took up to heaven, blessed and broke the loaves and gave them to his disciples to set before them, and the 2 fish he divided among them all. So they all ate and were filled, and they took up 12 baskets full of
fragments and of the fish. Now those who had eaten the loaves were about 5,000 men. In the same time, turn with me to book of Deuteronomy chapter 8 verse 3. So he humbled you, allowed you to hunger, and fed you with manna which you did not know, nor did your fathers know, that he might make you know that man shall not live by bread alone, but man lives by every word that proceeds from the mouth of the Lord. My beloved, these people didn't have food, but they went behind Jesus to listen to the word of God. If you go behind him to listen to the word of God, God will look into other needs of your life also and live according to the word of God. Jesus was teaching, and these people would rather have the word than the food. They had a desire and thirst after studying the word from Jesus. If they had to choose either the word or bread, they would have chosen the word. You must have the hunger for the word of God. God will always supply your needs. The Bible says that when the disciples told how weak and how hungry they were, Jesus said to them, what do they have? The miracle always begins with what you have, my beloved. What you have, if you recognize what you have, then God can multiply that. In the Bible, it says that this is ironic because they didn't count the women and children. They only count men. That is a very ironic, because one that is not counted, Jesus used to do the miracles to them and through them. But notice something very important. God uses people that other people don't count. God uses people that other people don't count. God uses people that other people discount. God uses people that others says unimportant. So unimportant, they don't even count. That is the very one that God chose to bless and use. The little lad had 5 loaves and 2 fishes. He was not counted, and he was discounted. The one that people didn't count was the one that God counted, and he is the one that God has chosen to do the miracle. That little lad, nobody thought that the little lad will be the blessing to the entire crowd in that place. That lad didn't come to that place by accident. He came with the divine appointment. Sometimes you may not accept, you may ignore people like this. God can send someone like that to your life too, to bless you and to meet your need also through that uncounted, rejected person. People may look at you and
write you off as unimportant. What do you have? When you recognize what you have, the Lord says, I can multiply it, and always remember that. I count people that other people don't worth counting them. That's the way God does things, my beloved. Jesus didn't give the strange command when he brought the boys food. Jesus asked them to sit separately as 50s in one group. Sometimes the best miracles take time. When God is doing something big in your life, my beloved, you can't rush what God is doing. After you have done the will of God, you might trust in the promises. You must think about Job's presence. You must wait upon the Lord. God might trust in the promise. When you trust in the promises, you have to wait. You must be thinking, why is it delaying? Why it's not just quickly take place? God has a time and God has a way of doing things. My beloved, the best miracles take time. God will give you what you can manage. He will not give you what you ask sometimes. If you can manage what God has given you right now, God will not give you more. God wants you to have a structure so that you maintain the magnitude of the blessings that I want to pour into your life. That's what the Lord says. In the Bible, it says that they brought Jesus the bread. They gave him that they had, and Jesus took in it. And the Bible says, and he blessed those 5 loaves of bread and 2 fishes. 5 loaves and 2 fishes is absolutely not enough to feed 5,000 men plus the women and children. Is not enough at all, but he is giving thanks for God what is not enough, for what is not enough. You must learn to thank God for what God has given you always, without grumbling and murmuring. When you begin to thank God for what you have, what he has given you, then the blessing will increase. Be grateful even when what you have is not enough, my beloved. Then God can begin to multiply not enough into more than enough. God, I thank you for this job. It's not the one that I want, but I am thanking you for giving me this job and praising you. God says, that's what I can take and multiply into something greater. God, I thank you for this house. It's not what I hope, but it's not what I really need this time. I really need a house, but I thank you for this house. That's the way you should have the attitude before God. When you are thankful, when you have gratitude for what you have, when you start to thank God, saying, I thank you, Lord, for the little things that you have given me, then the Lord will begin to bless you.
You have a spirit of gratitude and thankfulness. You must have a spirit of gratitude and thankfulness. That's where the miracle brings. You will never get the multiplication as long as you are ungrateful, my beloved. Remember to be grateful always if you are expecting God to bless you. But when you have been thankful for what He has given you, as little as it is, little is much when God is in it. Thus, when the miracle starts, the Bible says He took it and then He blessed it. After He brought it, He broke it. And when He broke it and handed it to the disciples to distribute, as He broke it, He began to give it to thousands of them and began to increase. The blessing is in the breaking, my beloved. It wasn't that was broken. The blessing is in the breaking. It wasn't that was broken. It began to multiply that which refused to be broken, refused to be blessed. It is in the breaking of life that produces the blessing of life. Some of the most blessed people you will ever meet have gone through something that broke through before they got to the blessing. Because the blessing is hidden in the brokenness, the more that He broke it, the more it multiplied. Every time He broke it, it multiplied to His hand, in His hands. So that spiritual law, that if God allows you to go through the breaking, it is not to destroy you, it is to bless you, my beloved. Because the breaking is what brings the blessing. Have you thanked the Lord for every time that break you? Every time is suppose He snapped you. Every time He take you broad through many difficult seasons of brokenness. Do you thank Him? Have you appreciate the brokenness? The greatest blessing comes from the hundreds of breaking. That's why we won't get discouraged. We understand if God allows me to go through a plan that I ever dreamed would happen, I thought it would be a great start to happen with me. Goodness of God, but instead of it, I go through the breaking, brokenness, and I never dreamed that I could. That's good. That means God is on your case, and if He is blessing you, He is going to bless you through breaking. I have gone through various kinds of brokenness. Many times, in many ways, I have gone through the brokenness, and all that has turned to blessing in uncountable blessings. The very thing that you are causing, the very things God is going to use to multiply and bless you, my beloved. Thank God for the brokenness. Thank God for the various kinds of broken experiences. He fed the multitude through the breaking process. You cannot feed other people
the bread of life without going through the brokenness again and again, my beloved. When you say, God, use me, don't think that He is going to give you a good suit and a mic to your hand. He will take you through the brokenness. You have no ideas what the ministry cost. It's continuous breaking. It never stopped. Jesus didn't feel the multitude directly. He didn't feed the multitude directly. He broke it and gave it to His disciples, and He said, you go and feed them. Notice how the blessing is spread through your hands. Not from your hands. Many of you have been blessed under the sounds of my voice, but it comes from Jesus to me. It comes from Jesus to me and through me to others. It comes from the hands of Jesus to me and through me to others. That's how the blessing multiplied. Be careful to give God the glory always. And any blessing that you are participating in is not you are doing, and it's following through, it's going through your hand, but it's coming through the hand of Jesus. God is a good cook. See how God provided Israelites in the morning with their food from heaven. There is something called manna. He gave them just enough to eat for every day. No leftover. If they didn't eat all that for that day, they couldn't store it up for the next day, because there were worms in, because you have to depend on Him every day of your life. When Jesus broke the bread, it broke continually because He chose to give them till it overflowed. God wants you to give you, God wants to give you till it overflows. His name is El Shaddai. It means more than enough. In Hebrew word, the meaning is more than enough. It means our God, whose name is more than enough. It never stops at enough. David said, my cup runneth over. He is a God of overflowing. He doesn't want you to have enough. He wants you to have overflow, more than enough. God says, I am not blind. I am just a God of overflow. My blessing is greater than your capacity to contain it. My blessing is not limited to what your little glass says you can hold. But when I pour out my blessings, you won't have room enough to recover it. It will be pressed down, shaken together, running over. It will overflow to your children. It will overflow to your grandchildren. It will overflow to the people who don't do a hard time. It will overflow through your hand. He is a God of abundance. The Bible says that He over-provided, that they had to pick up leftovers of 12 baskets. 12 baskets. God never allows you to go through trial and something left from it. The Bible says when they come immediately after gathering the leftover and putting them into 12 baskets, Jesus constrained them to
continually asked them to get into the ship and go to the other side to Bethsaida, while he sent away the people. In the other words, I am giving you a divine instruction. Do what I am telling you to do. Because he knew that they will face a storm, they don't know. He gave 12 baskets to remember while they are facing the storm in the sea, to remember what Jesus did earlier. But they've forgotten. By looking at the storm, they got scared. They forgot what Jesus did. He gave the 12 baskets for them to keep in mind and keep remembering what he did. My beloved, if you are in the storm today, you are there by divine instruction. And God will not allow you to sink there. God has some intention to give you something over there. When God allows you to go through the storm, it is not to destroy you, it is to show the mighty hand of God that is upon you. It is to show that how God will bless you through the storms that you are going through. On another dimension of level that you have never seen before. When Jesus came walking on the water, and he came to the boat, Jesus was telling them, why are you fearing? Don't you have faith? Because for they considered not the miracles of loaves of bread, for their hearts were hardened. You would have been reminded by looking at 12 baskets. God is faithful God. God can do it. God can make it happen. God can make the way when there is no way. God can open the door when there is no way. My beloved, you didn't have anything when God delivered you. God saved you and blessed you so much up to today. If God has broken after you all these years, He can stop all kinds of storms on your way every day of your life. Your power is not in where you are. Your power is where you have been. The only reason when He gave them the leftovers for them to remember the miracles He did before they came to the ship. God wants you to remember how God has provided you. He didn't get into the storm without some testimony. And nobody can tell your testimony like you can, my beloved. But remember where He brought you from and where He is able to take you. Don't let what you have seen defeated. He has not given you the spirit of fear, but of power and of love and of sound mind. Use the sound mind. And He says, I will not fail you. And He is great. He is that is in me than he that is in the world. He is faithful. And He is a great God who will never leave us nor forsake us. My beloved, every time you are broken, thank Him. Every time when you're going through breaking experience, thank Him. Because He's going to multiply all the blessings. So sometimes we say your heart is broken. You are going through various kinds of brokenness. And God allows it.
And you may ask why God this happened to me. It is because God is going to multiply blessings in all the areas of your life. May God bless you through this word, and may God help you to receive it and apply it into your life. Let us pray. Our loving Heavenly Father, we thank Thee for this great opportunity. We thank Thee for this message. We thank You for the broken experiences in our life. Thank You for the brokenness in our hearts and minds, and the daily life, in our family life, in our spiritual life, in our working places, in various kinds of breaking experiences. Lord, we thank You because You are going to bless and multiply all the blessings through these breaking experiences. We thank You for helping us to giving us Thy deep word. Bless these dear brothers and sisters to understand it and live in it and walk with Thee according to Thy word. We command in the name of Jesus of Nazareth to be destroyed all the coronavirus from all over the world. In Jesus' name, amen. May God bless you. Now may the grace of our Lord Jesus Christ and the love of God and the sweet fellowship of the Holy Spirit be with us now and forevermore. God bless to all of you.